සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාට. බෞද්ධ සංනිවේදනයේ මුදුන් මල්කඩ බෞද්ධ මාධ්‍ය ජාලය ඔබ වෙත ගෙනෙන දායකත්ව ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අද දවසේදී ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ දේශකයාණෝ පිළියන්දල වැවල සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන් වහන්සේව ප්‍රථමයෙන් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. ධර්මදේශනාව සඳහා දායකත්වය ලබා දී කටයුතු කරනු ලබන්නේ වීඅලවි මණ්ඩලයේ විශ්‍රාමිකයන්ගේ සහෘද සංගමය විසින්. ඔවුන්ගේ අරමුණු අතර විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි වීඅලවි මණ්ඩලය ආරම්භ කළ ගරු අමාත්‍ය හෙක්ටර් කොබ්බා කැඩුව මැතිතුමා, ඒ වගේම ප්‍රථම සභාපති එම්.ජේ. පෙරේරා මැතිතුමා, ප්‍රථම සාමාන්‍ය අධිකාරී ඩබ්ලිව්. විමල් මෙන්ඩිස් මැතිතුමා, ප්‍රථම සේවක මණ්ඩල කළමනාකාර කේ.වී. කුලතුංග මැතිතුමා මෙන්ම වීඅලවි මණ්ඩලයේ සේවය කර පරලෝ සැපත් සියලුම සේවක සේවිකාවන්ට පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් ඒ සිහිපත් කිරීම සමගින් අප ධර්මදේශනාව ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ
සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පංචමානි භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච සේයති දං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝති. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ පුණ්‍ය භූමියට වී අලවි මණ්ඩලයේ විශ්‍රාමිකයන්ගේ සහෘද සංසදේ සමාජික සමාජිකාවන් ඇතුළු මේ බොහෝ පිරිසක් මේ පුණ්‍ය භූමියට එකතු වුණේ තම තමන්ගේ ජීවිතවලින් ඉටු වෙන්නට තියෙන උතුම් සත්පුරුෂ මහා යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරමින් වර්තමාන ලෝකයට ආදර්ශයක් සපයමින් හැදෙන ලෝකයට මඟ පෙන්වීමක් කරමින් ගෙවෙන ජීවිතයෙන් උතුම් සත්පුරුෂ මහා පින්කමක් සිද්ධ කරගන්න. මේ උතුම් පින්කමට අරමුණ නිමිත්ත බවට පත් කරගත්තේ එදා මේ රටේ මහඟු සේවාවක් සිද්ධ කරමින් විශේෂයෙන් කෘෂි කර්මාන්තයට මහත් මෙහෙයක් කළ හෙක්ටර් කොබ්බෑ කඩුව ඇමතිතුමන් සිහිපත් කරගෙන එතුමන් විසින් ආරම්භ කළ වී අලවි මණ්ඩලයේ පළමු සභාපතිවරයාණන් බවට පත් වුණු එම්.ජේ. පෙරේරා මැතිතුමන්, ඒ වගේම ප්‍රථම සාමාන්‍ය අධිකාරී දුරයේ හිබ වූ W. විමල් මෙන්ඩිස් මැතිතුමන්, පිරිස් කළමනාකාර තනතුර හිබ වූ කේ.වී. කුලරත්න මැතිතුමන් ඇතුළු මිය පරලොව ගිය
සහෘදයන් සිහිපත් කරලා සසර ගමනේ සුවපත් භාවයේ සපවත් භාවයේ පිණිස දෙව් සැපතින් මිනිස් සැපතින් සපවත්ව උතුම් ලෞතුරු සුවයෙන් සැනසෙත්වා කියන උදාර ප්‍රාර්ථනාවත් ඇති කරගෙන ඒ වගේම වියලවි මණ්ඩලයේ දා පටන් අද මේ මොහොත දක්වා සේවය කරන දැනට රෝගී භාවයට පත් වෙලා විවිධ අපහසුතාවයන් මැද ජීවි ගෙවන ඒ රෝගාබාධයන්ගෙන් පීඩා විඳින හැමට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ට ආශිර්වාද කිරීමත් මේ පින්කමේ දෙවෙනි අරමුණ නිමිත්ත බවට පත් කරගත්තා. ඊළඟට ඒ විශ්‍රාමික පිරිසටත් ඒ තම පවුල්වල දුවා දරුවන් ආදී කොට ඇති හැම දෙනාටත් වර්තමානයේ වියලමි මණ්ඩලයේ සේවයේ නියුතු හැමටත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ පිහිට රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සැප ජීවනය විශේෂයෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය වෙන්නේ ලබන ජනවාරි මාසයට බැවින් ඒ නව වසරට 2013 වර්ෂයට ආශිර්වාද කිරීමේ ආශිර්වාද ලබා ගැනීමේ උතුම් අරමුණෙනුයි මේ පින්කම සංවිධානය වුණේ. දැන් මේ සඳහා මේ හැම දෙනාම ඒ සියලු අරමුණු ඒකාන්තයෙන් සඵල කරගන්නට පුළුවන් තරමේ මහා වටිනා පින් ඇති මහා පින්කමක් මේ වෙලාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තව කෙනෙකුට දහම් පදයක් විවරණය කරලා දෙන්නට පුළුවන් නම් තව කෙනෙකු ලවා හෝ ඒ දහම් විවරණය කරවන්නට පුළුවන් නම් ඒ සඳහා දායක වෙන්නට පුළුවන් නම් ඒ පින්කමට සරිලන සමාන දානයක් පරිත්‍යාගයක් මේ තුන්ලෝ ධාතුව තුලම තවත් දකින්නට නොලැබෙන නිසායි බුදුමුව කමලින් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන වදන පිට වී වදාළේ. එනිසා අපි මේ වෙලාවේදී මේ පිරිසට පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම සද්ධර්මයේ පිළිබඳව පණිවිඩයක් දානය කරන අවස්ථාවක් හැටියට මේ පින්වතුන්ට බොහෝ කොට සතුටු වෙන්නට පුළුවන් සැනසෙන්නට පුළුවන්. කොහොම වුණත් විශ්‍රාමිකයන් හැටියට අපි අපේ ජීවිතයේ පිළිබඳව කිසියම් ආකාරයක තෘප්තියක් ලබන පිරිසක් වෙන්නට ඕන. අපේ ජීවිත කොහොම ගත කළත් අපේ ගෙවුණු ජීවිතයේ පිළිබඳව හිතලා වර්තමානයේ තුල සතුටක් සොම්නසක් උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. හැබැයි අපි කාටවත්ම මේ ගෙවුණු ජීවිතය තුල සතුට සොම්නස ප්‍රමෝදය ඇති කරන ක්‍රියාවන්ගෙන් පමණක්ම යුක්තව මේ ජීවිතය මෙහෙවන්න ලැබුණේ නෑ අපි කාටවත්. අපේ අතීත ජීවිත පිළිබඳව හිතලා බලලා වර්තමානයේ හඳුනගෙන
හඳුනාගත් වර්තමානය තුල අපට සොඳුරු අනාගතයක් ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. එතත් නැතත් පරලොව සුද නෙනි මහත හලොත් යෙහිකි පව්කම් නොතබාම සිත. පරලොව ආත්ම භාව ගැන විශ්වාස කරන කෙනෙක් වේවා නොකරන කෙනෙක් වේවා මේ හැම කෙනෙකුටම කර්මය හා විපාකය පිළිබඳව තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්නට පුළුවන් දහම් න්‍යායක් තියෙනවා. අපි මොහොතකට අපේ වර්තමාන ජීවිතය ගැන හිතුවොත් ගෙවුණු අතීතය ගැන සිහි කරලා සතුටු වෙන්න පුළුවන් දේ තියෙනවා. සිහි කර කර සතුටු වෙන්න පුළුවන් දේ තියෙනවා. කියා සතුටු වෙන්න පුළුවන් දේ තියෙනවා. අනුන් ඒවා ප්‍රකාශයට පත් කරනවා නම් තව තවත් ප්‍රමෝදයට පත් කරන දේවල් අපේ අතීත ක්‍රියාකාරකම් අතරේ තියෙනවා. ඒ කායික වාචික මානසික ක්‍රියාකාරකම්. ඒ වගේම අපේ ජීවිතවලම පවතිනවා සිහි කරන්න අකමැති. සිහි වුණත් දුක වේදනාව බිය කම්පනයේ පසුතැවීම කඳුල සුසුම උපදින ක්‍රියාකාරකම් අපේ ජීවිත තුල ඉතිහාසය ගැන මෙනෙහි කරනකොට නැතුවා නොවේ. තමන්ගෙත් සිතට සිහි කරනකොට පමණක් නොව අනුන්ගෙන් එබඳු දෙයක් සිහි කරවනවට ප්‍රකාශයට පත් වෙනවට කොහොමටවත්ම කැමති නෑ. ඉතින් එබඳු ක්‍රියාකාරකනුත් අපි කාගේ ජීවිතවල නැතුවා නොවේ යම් යම් ප්‍රමාණාත්මකව. දැන් අපට අධ්‍යයනයක් කරන්න පුළුවන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් අතීත ක්‍රියාකාරකම් දිහා බලලා අද දවසේ සැප සතුට සොම්නස ප්‍රමෝදය පිණිස පවතින්නේ මොනවද? දුක වේදනාව කඳුල සුසුම උරුම වෙන්නේ මොන වගේ ක්‍රියාකාරකම් සිහි කිරීමෙන්ද කියන විමර්ශනය කරලා බැලුවොත් අපට පේනවා කුසලය හා අකුසලය කියන ධර්මතා දෙක වෙන් වෙලා. අදත් සිහි කර කර සතුටු වෙන්න පුළුවන් නම් සිහි කර කර හඬ නගා කියමින් සතුටු වෙන්න පුළුවන් නම් අන්න එබඳු ක්‍රියාකාරකම් වලට තමයි මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කුසල් කියලා හැඳින්වුවේ. අද දවසේ අපට සිහි කරනකොට ඒ අතීත ක්‍රියාකාරකම් අතරේ දුක වේදනාව බිය කම්පනය කඳුල සුසුම ඇති කරවන යම් ක්‍රියාකාරකම් ඇතනම් ඒ දුක පිණිස පවතින ක්‍රියාකාරකම් වලට තමයි අකුසලය පව කියලා බුදුරජාණන් වහන්සේ නම් කළේ. දැන් මේ න්‍යායෙන් අපට කුසලය අකුසලය හා එහි විපාක පිළිබඳව මේ වර්තමාන ජීවිතය තුල සසඳා බැලීමක් කරලා හඳුනා ගන්න පුළුවන්. එතකොට එදා කළ ක්‍රියාකාරකම් වලට ප්‍රතිඵලය අද සතුට සොම්නස නම් අදත් ඒ බඳු දේ අපි කළොත් මතුත් අනාගතයත් සතුටෙන් සොම්නසින්ම එය නැවත නැවත ආවර්ජනය කරමින් සතුටු වෙන්න පුළුවන්. අද දුක පිණිස පවතුණු යම් අතීත ක්‍රියාකාරකම් ඇතනම් අදත් ඒ බඳු ක්‍රියාකාරකම් වල යෙදුනොත් අනාගතයත් දුක කඳුල සුසුම උරුම කරලා දේවි. එහෙනම් අද දවසට අපිට යමක් උරුම වුණා නම් ඒ උරුමේ දිහා බලලා
අපට පුළුවන්කම තියෙනවා මේ දුකට කඳුලට සුසුමට හේතු වෙන යම් යම් ක්‍රියාකාරකම් අතීතයේදී සිද්ධ වුණා. එහෙත් මම දැනගත්ත මේ මොහොතේ පටන් වර්තමානයේ තුල අනාගතයට දුක සුසුම කඳුල බිය උපදවන එබඳු ක්‍රියාකාරකම් තුල යෙදෙන්නේ නැහැ කියන අදිස්ථානයක පිහිටලා අකුසලයෙන් වෙන් වෙන ප්‍රතිපදාවෙහි හැසිරෙන්නට පටන් ගන්නට පුළුවන් නම් එදා සැප සතුට එදා කළ ක්‍රියාකාරකම් අද දවසේ සැප සතුට පිණිස හේතු වී ඇතනම් අද කරන දේ මතු මතුත් සැප පිණිස පවතින්නේ යන දැක්ම ජීවිතයට එකතු කරගෙන අද වගේම මම හැමදාමත් සතුටෙන් ඉන්නට නම් මෙබඳු ක්‍රියාකාරකම්ම කළ යුතුයි කියන කුසල ප්‍රතිපදාවේ පිහිටන්නට අදිස්ථාන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඒ අනුව ජීවිත මෙහෙයවන්නට පුළුවන්කම ලැබුණොත් අපට යමක් කරලා සිහි වෙනකොට සිහි කරනකොට සතුටක් සොම්නසක් උපදිනවා නම් යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති ඒහා සමානවම සතුටු පිරිමුහුණින් එහි විපාක සාංසාරිකවත් විඳින්න පුළුවන්. දුක කඳුල සුසුම මැදනම් අපි යමක් සිහි කරන්නේ එහි විපාකයේ සංසාරිකව ගෙවන්න වෙන්නේ යස්ස අසුමුකෝ රෝදං විපාකං පටිසේවති කඳුළු පිරිමුහුණින්මයි. එනිසා අපි කඳුළු පිරිමුහුණින් විඳින්නට වෙන දේවල් අතහැර දාලා සතුටු පිරිමුහුණින් සිහි කරන්න පුළුවන් දෙයින් අපේ ජීවිතය ගොඩනගා ගන්නට වැරවීරිය දරන අතරේ මේ ඉතිරි වෙච්ච ස්වල්ප කාලය තුල තාමත් අපට කරගන්න ඉටු කරගන්න බැරි වුණා නම් අපේ මේ ජීවිතයේ ඒකාන්තයෙන් ඉටු කරගත යුතු උතුම් ප්‍රාර්ථනාවක් තියෙනවා. අපි මේ ගෞතම බුදුසසුනක් ඇති කාලෙක උපන්නේ නිකම්ම නොවේ. සාංසාරික මහා ප්‍රාර්ථනා මහිමයක ප්‍රතිඵලයක් හැටියට ඔබ මම ඉපදිලා තියෙන්නේ ලෞතුරු දහමින් ප්‍රයෝජනයක් ලබන්නට බැරි සතර අරූපී බඹතලවල නෙමෙයි. බුදුහාමුදුරුවන්ව දැක ගන්න බැරි ධර්මයේ අහගන්න බැරි සිතක් සිතුවිලි නැති අසඤ්ඤ තලයක නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඔබත් මමත් ඉපදිලා තියෙන්නේ ප්‍රත්‍යන්ත දේශයක නෙමෙයි. බුදුවරු පහළ වෙච්ච දේශයක බුදුපතක් සිදු වෙච්ච කාලයක ඉපදිලා තියෙන්නේ. ඒ වගේම ඔබත් මමත් මිසදුටු කොලයක නෙමෙයි ඉපදිලා තියෙන්නේ. සත්පුරුෂ මව්පියන්ගේ ඇසුර ලැබමින් දහමේ මිහිර ලබන්නට උවමනා කරන මඟ පෙන්වීම ඇතුව සත්පුරුෂ කුලවල උප්පත්තිය ලැබලා තියෙනවා. ඒ වගේම ඔබත් මමත් අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා ඉපදිලා නැහැ. හොඳට අංගපසංග ඇතුව නුවණ ඇතුව ජීවිතය ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔබත් මමත් ඉපදිලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක නොවේ. බුද්ධෝත්පාද කාලයක. එනිසා මේ වාසනාවන්ත නවවැනිසන සම්පත්තියෙන්
වාසනාවන්ත වෙච්ච මේ ජීවිතය අපට ලැබුණේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ජීවිතයේම අවබෝධ කර ගැනීම සඳහාමයි. ඒ නිසා අද දවස වන විටත් සමහර වෙලාවට ඒ සසර පුරාවට රැගෙන ආපු ප්‍රාර්ථනාව ඉටු කර ගන්නට අවස්ථාවක් නොලැබී යන්නට ඇති කාර්ය බහුලත්වයේ තුල එහෙත් දැන් මේ ඉතුරු වී පවතින මේ කාල පරිච්ඡේදය තුල හෝ ඒ සාංශාරිකයේ උතුම් ප්‍රාර්ථනාව ඉටු කර ගන්නට නොහැකි වුණොත් අපේ උපත වාසනාවන්ත වුණත් අපේ මරණය අවාසනාවන්ත වෙනවා. එනිසා අපේ උපත වාසනාවන්ත වුණා වගේම අපේ මරණයත් වාසනාවන්ත කරගන්න ඒ අපේ උදාර අරමුණ ඉලක්කය බලාපොරොත්තුව සංසාර කතරින් එතර කරවන ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම. ඒ නිසා අපට මේ ආරාධනාව කරන වෙලාවෙම සිහිපත් කිරීමක් කළා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව පළඟැටියා පිළිබඳව උපමාවත් එකතු කරගෙන අපට පැහැදිලි කරලා දුන්නොත් අපට හුඟක් හිතසුව පිණිස පවතිවි කියලා. ඒ නිසාම අපිත් බොහෝමත්ම කැමැත්තෙන් ඒ පිළිබඳව කරුණු ස්වල්පයක් මේ වෙලාවේ හැටියට පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. අපි දන්නවා පින්වතුනි අපේ පරම නිෂ්ඨාව නිවන ඒ නිවන සඳහා අපි අවබෝධ කරගත යුතු ධර්මතා හතරක් තියෙනවා. ඒ ධර්මතා හතරටයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. මේ සත්‍ය හතරේ අවබෝධයයි එහි නිමාවයි රහත් ඵල සමවත කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට විවිධ අවස්ථා තියෙනවා. ඒක ටිකෙන් ටික පිළිවෙලිනුයි ඒ අවබෝධය ලබන්නේ. අසෘතවත් පුතුජණය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අහගත්තේවත් නැති කෙනා. සුතවාචකෝ අරිය ශාවකෝ ඊළඟට ඉන්නව අවබෝධ කරගෙනනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අහගෙන දැනගෙන තියෙනවා. ඒ ශ්‍රුතවත් ශ්‍රාවක භාවය. ඊළඟට ඒ චතුරාර්ය සත්‍ය සෝතාපන්න මාර්ගයට එනකොට සෝතාපන්න ඵලයට එනකොට අන්න යම් ප්‍රමාණාත්මක අවබෝධයකට ඇවිල්ලා සකදාගාමී බවට පත් වෙනකොට ඊට වැඩි අවබෝධයක් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගෙන අනාගාමී වෙනකොට ඊටත් වඩා දියුණු අවබෝධයකට ඉදිරියට ගිහිල්ලා රහත් වෙනවා කියලා කියන්නේ ඉතිරියක් නැතුවම දුක පිරිසිඳ දැකලා ඉතිරියක් නැතුවම සමුදය ප්‍රහාණය කරලා ඉතිරියක් නැතුවම නිරෝධය සාත් කරලා ඉතිරියක් නැතුවම මාර්ගය වඩලා අවසන් කරලා අන්න එතනට කියනවා සුවිමුත්ත මනාකොට මිදිලා. යමෙකු සුවිමුත්තද ඔහුව හඳුන්වනවා කේවලිනෝ
සියලු කටයුතු වලින් නිදහස් වෙලා නිමා කරලා කත කිච්චෝ කටයුතු නිමා කර සියලු පරමාර්ථ නිර්වාණ සැපතට නිර්වාණ සම්පත්තියට සමවැදුණු නිවනෙහි උරුමය ලද උත්තමයන් වහන්සේ බවට පත් වෙනවා. එනිසා ඔබටත් මටත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නුවණයි අසෘතවත් පුතුජන භාවයේ ඉඳලා ඉහළට අපිව කැඳවගෙන යන්නේ. ඒ නිසා අදත් අපි මේ වෙලාවේදී ඒ අපේ අවබෝධය පිණිස හේතු වෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව විශේෂයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳව අපි යමක් තේරුම් ගන්න පැහැදිලි කරගන්න උත්සාහවත් වෙමු. මේ චතුරාර්ය සත්‍ය තුල තියෙනවා පිරිසිඳ අවබෝධ කළ යුතු කොටසක් තියෙනවා. ඒ පිරිසිඳ අවබෝධ කළ යුතු කොටසට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු කොටසක් තියෙනවා. ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. සාත්සාත් කළ යුතු එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කළ යුතු කොටසක් තියෙනවා. ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒ වගේම භාවනා වශයෙන් සමත විපස්සනා වශයෙන් වැඩි යුතු නැවත නැවත භාවිතා කළ යුතු කොටසක් තියෙනවා. ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. මෙන්න මේ සතර කොටස පිළිබඳවයි අපි දැනුවත් වෙලා ඒ දැනගත් දේ දැකීම සඳහා උත්සාහවත් වීමමයි දහම් ප්‍රතිපදාව ධර්මානුධර්ම ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. අපි මේ දුක්ඛ සත්‍ය කියන වචනය ටිකක් අදහස් කළොත් කතමං චාවුසෝ දුක්ඛං අරිය සත්‍යං කියන වචනය කියනකොටම ඇහෙනකොටම පින්වතුන්ගේ සිත් තුළ මතුවෙනවා ඉතිරි පදවල ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ දුක්ඛාර්ය සත්‍යයි කියලා අපේ මතකයට නැගිනවා. මෙන්න මෙතනදී තියෙනවා පිරිසිඳ අවබෝධ කරගත යුතු කොටසක්. එතකොට පිරිසිඳ අවබෝධ කරගත්තාම යම් දුකකින් මේ ජීවිතය තුලදීම මිදෙනවා නිවෙනවා. යමක් අවබෝධ කරගන්නකොට යම් දුකකින් මිදෙනවා නිදහස් වෙනවා මේ ජීවිතේම. එතකොට මේ ශාසනය තුල දුකින් මිදීමේ අවස්ථා දෙකක් දක්වා තිබෙනවා. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා ඒ අවස්ථා දෙක අපි ඉගෙනගෙන තියෙනවා. මේ ජීවිතයේම කෙලෙස් ප්‍රහාණයෙන් කෙලෙස් පරිනිර්වාණයෙන් මහරහත් පදවි පිහිටීම සෝපදිශේෂ නිබ්බාන ධාතුවට සමීප වීමක් වුණා. ස්කන්ධ පරිනිර්වාණය අනුපාදා පරිනිර්වාණය නමින් අපි ඉගෙන ගත්තා.
රහත් ඵලයට පත් වෙනකොට සෝපදිශේෂ නිවනට පත් වුණා. පිරිනුවම් පානකොට ස්කන්ධ පරිනිර්වාණයේදී අනුපාදා පිරිනිවනට පත් වුණා කියලා අපි නිවනේ අවස්ථා දෙකක් තියෙනවා. එතකොට අපි දන්නවා රහතන් වහන්සේ කියලා කියන්නේ දුකින් මිදුණු තැනක්. හැබැයි දුකෙන් මිදුණට සියලු දුකෙන් මිදිලා නැහැ. දුක පිණිස පවතින හේතු වුණු මූලය තාම ඉතිරිව තියෙන නිසායි සෝ උපදිශේෂ දුකෙහි ශේෂයක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ස්කන්ධ උපදිය. ස්කන්ධ උපදී. මේ කය තියෙන නිසා කය ඇසුරු කොට ස්කන්ධ ඇසුරු කොට යම් දුකක් වේදනාවක් රහතන් වහන්සේටත් විඳින්න වෙනවා. ආහාර සොයාගෙන යන්න මේ කය පෝෂණය කිරීමේ මේ කය නිසා උපදින නානාවිද ආදීනව ආදියට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා රහතන් වහන්සේ කියලා කියන්නේ දුකෙන් මිදිලා. දුකෙන් මිදිලා මොන දුකෙන්ද මිදුනේ? මොකක්ද අවබෝධ කරගත්තේ? මෙන්න මේ ටික අපි අපට පුරුදු නිදර්ශනයෙන් මේ පින්වතුන් බොහෝ වාරවල අහලා ඇති. එහෙත් අද විශේෂයෙන් ඒ උපමාව මේ සඳහා යොදා ගන්නට ආරාධනා කළ නිසාම නැවත වතාවක් අපි ඒ කරුණ ගැන සිහිපත් කරනවා. පින්වතුන් හැම කෙනෙකුටම හුරු පුරුදුයි පළඟැටියා කියන සතා. පළඟැටියා යම් තැනක පහන් දැල්ලක් පෙනුනොත් ඈතක හිටියත් පහන් දැල්ලේ පහස සොයාගෙන පියාඹගෙන එනවා. දැන් පළඟැටියා පහන් දැල්ල කරා වේගයෙන් පියාඹගෙන එන්නේ පහන් දැල්ල සොඳුරු බවකින් සැපගෙන දෙන ප්‍රිය මනාප තැනක් හැටියට පළඟැටියට පේන නිසා වෙන්නට ඕන. පළඟැටියට පහන් දැල්ල දවන පුලුස්සන නපුරු රළු පහසක් ඇති තැනක් හැටියට දුක ඇති කරන තැනක් හැටියට පෙනුණා නම් පළඟැටියෝ කවදාවත් ඈත ඉඳලා පහන් දැල්ලට පහන් දැල්ලේ පහස ලබන්න පියාඹගෙන ඉන්නේ නැහැ. එතකොට පහන් දැල්ලෙහි ප්‍රිය බවක්, මధుර බවක්, සොඳුරු බවක් දකින නිසාමයි පළඟැටියෝ පහන් දැල්ලට ඇසුරු ලං වෙන්නේ. පහන් දැල්ලේ පහසට කැමති වෙන්නේ. පහන් දැල්ලේ පහස ලබන්න යන පළඟැටියට උරුමය වුණේ කුමක්ද? ඔබ දැකලා තියෙනවා පහන් දැල්ල පාමුල දෙවි පිලිස්සී මරණයේ අමිහිරි වේදනාව විඳින අප්‍රිය වූ මරණය හා එක්වීමේ දුක විඳින ප්‍රිය වූ ජීවිතයෙන් සමුගැනීමේ දුක විඳින සෙව් සැපත නොලැබී යාමේ දුක විඳින පළඟැටියෝ පිළිබඳව බොහෝ වාරවල අපේ නිත ගැටිලා තියෙනවා. අපි මේ දර්ශනය ගැන ගැඹුරට කල්පනා නොකලට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අපේ මනස හුඟක් සමීප කරවන්නට පුළුවන්
හොඳ ධර්මයක් මේ සිදුවීම තුල තියෙනවා. දැන් ඔබ මොහොතකට කල්පනා කරන්න පළඟැටිය පහන් දැල්ල පාමුල දැවිලා පිලිස්සලා අප්‍රිය වූ මරණය හා ලං වෙමින් ප්‍රිය වූ ජීවිතයෙන් සමුගන්නට ලං වෙමින් කැමැති දේ නොලැබී අකමැතිම මරණයේ අමිහිරි බව ළඟා වෙමින් පීඩා විඳින පළඟැටිය ගැන මොහොතක් හිතන්න. දැන් මේ දුකට මේ පළඟැටියපත් උනේ ඇයි? මොකද්ද හේතුව? පළඟැටියව මේ දවල පුලුස්සලා මේ දුකට ඇද දැමුවේ කවුද? ගිනි දැල්ලද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ගිනි දැල්ලයි මේ අහිංසක පළඟැටියව මේ විනාශයට පත් කළේ කියලා. සැබවින්ම ගිනි දැල්ල පළඟැටිය හොයාගෙන දශමයක්වත් එහාට ගියේ නැහැ. ඒ නිසා පළඟැටියාට මිසක් පහන් දැල්ලට මේ පිළිබඳව චෝදනාවක් නගන එක සාධාරණ නේ. එහෙනම් පළඟැටියාමද මේ දුක උපදවා ගත්තේ? මේ දුක ඇති කරගත්තේ පළඟැටියාමද? පළඟැටියත් ජීවිතය ප්‍රිය කරනවා. පළඟැටියත් සැපයට කැමති. පළඟැටියත් දුකට අකමැති. දුකට අකමැති ජීවිතය ප්‍රිය කරන සැපයට කැමති පළඟැටියා මෙබඳු දුකක් කැමැත්තෙන් උපදවා ගනීවි කියලා මේ ලෝකේ නුවණක් ඇති කිසියෙකුට කතා කරන්න බෑ, හිතන්න බෑ. එහෙත් අපට පේනවා පළඟැටියා යම් ආකාරයක අකමැතිම අමිහිරිම දුකටපත් වෙච්ච බවක්. එහෙනම් පළඟැටියට මේ දුක අමිහිරිම අත්දැකීම උදා කරලා දුන්නේ කවුද? මහා බ්‍රහ්මයාද, ඊශ්වරයාද, දෙවියන් වහන්සේද? මේ කිසිවෙකු නොවේ. එහෙනම් පළඟැටියට මේ දුක උරුම කළේ කවුද? ටිකක් හිතලා කල්පනා කරලා බැලුවොත් ඔන්න අපට ධර්මයේ ඉස්මතු කරගන්න පුළුවන් මේ නිදර්ශනය තුල. එතකොට ඇයි පළඟැටිය පහන් දැල්ලට ලං වුණේ? ඈත ඉඳලා පියාඹගෙන ආවේ මේ උරුමය, මේ කරුමය විඳින්න වෙන බව දන්න නිසාද, නොදන්න නිසාද? මෙබඳු ප්‍රතිඵලයක් ලැබේවි කියන අදහස කොහොමටවත්ම පළඟැටියට තිබුණේ නැහැ. එහෙනම් පළඟැටිය ආවේ මේ අමිහිරි අත්දැකීම අපේක්ෂාවෙන් නෙමෙයි. පළඟැටිය පහන් දැල්ලට එන්නට ඇත්තේ මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත, සැපය, සතුට, සොම්නස, සුවය අපේක්ෂාවෙන් වෙන්නට ඇති. ඒත් පළඟැටියට බලාපොරොත්තු දේ නොවේ, ලැබුණේ තමන් අකමැතිම දේ හිමි වුණා. එහෙනම් දැන් තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා බලන්න, පළඟැටිය කැමති වුණේ මේ බඳු දෙයක්, ලැබුණේ මේ බන්දක්. එහෙනම් අපට තව පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. පළඟැටිය සැපගෙන දෙන, සුවයගෙන දෙන, සාන්තියගෙන දෙන තැන හැටියට දුටුව තැන නිවැරදිනේ. පළඟැටිය බලාපොරොත්තු වුණු සැපය, සතුට, සුවය, සාන්තිය, සහනය, සංසිඳීම, සැනසෙල්ලගෙන දෙන තැනක් නෙවෙයි. පළඟැටියට ඒ බඳු දේ ඇති කරන බවට
ඒ බඳු සැප ඇති කරන තැනක් හැටියට පෙනුණු පහන් දැල්ල ඒ බන්දක් ඇති කරන්නක් නොව ඒ සිතූ දේ ඉටු නොකොට අකමැතිම ජරාව මරණය අප්‍රියන් හා එක් කිරීමේ ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ කැමැති දේ නොලැබීමේ ජරා මරණ ආදී දුකටපත් කිරීමේ හැකියාවයි එතන තිබිලා තියෙන්නේ. එතකොට අපට කරුණක් පැහැදිලි කරගන්න පුළුවන් කෙටියෙන් වැඩි විස්තර නොකලට පළඟැටියට පහන් දැල්ල පෙනුනේ සැප සතුට ගෙන දෙන තැනක් හැටියට. එහෙත් ලැබුණේ ප්‍රතිවිරුද්ධ දේ. එහෙනම් පළඟැටියාගේ දැක්මේ වැරද්ද තියෙන්නේ. පළඟැටියාගේ දැකීමේ වැරද්දක් තියෙන්නේ. පළඟැටියා පහන් දැල්ල දුටුවේ සැපගෙන දෙන තැනක් හැටියට, සුවගෙන දෙන තැනක් හැටියට, සොඳුරු තැනක් හැටියට. එහෙත් ඒ සැබෑවක් නොවන බව ඔබට පැහැදිලි නුවණ ඇති නිසා පළඟැටියෙකුට වඩා ප්‍රතිඵලයේ දිහා බලලා කැමති උනේ මෙය වුණත් ලැබුණේ මෙය නම් ඔහුගේ තීන්දුව තීරණයේ දැක්ම වැරදි. ඒ වැරදි දැක්මයි, වැරදි දර්ශනයයි, වැරදි පිළිගැනීමයි මේ වැරදි උත්තරයක් ලබා දීලා තියෙන්නේ. එතකොට පළඟැටියා මේ වැරදි දැක්මෙන් යුක්තද යම්තාක් පළඟැටියා මේ දුකෙන් මිදෙන්නේ නැහැ. හැබැයි යම් දවසක පළඟැටියෙක් මෙන්න මේ වරද නිවැරදි කරගත්තොත්, සැපගෙන දෙන සොඳුරු තැනක් හැටියට දකින මේ දැක්ම වැරදි දැක්මක් හැටියට දැකගත්තොත්, පහන් දැල්ල කියන්නේ සැපගෙන දෙන සොඳුරු තැනක් නොව විපත්ගෙන දෙන, දුක උරුම කරලා දෙන භයානක රළු පහසක් කියන දැක්ම ඇති කරගත්තොත්, ඒ දැකීම වෙනස් වීමත් එක්කම ඒ මිත්‍යා දර්ශනයෙන් සම්‍යක් දර්ශනයට පැමිණෙනවත් එක්කම වැරදි දැකීමෙන් මිදිලා නිවැරදි දැක්මට එනවත් එක්කම පළඟැටියට අර දැවීමෙන් තැවීමෙන් එන අප්‍රිය වූ මරණය හා සමීප වීමේ දුක, ප්‍රිය වූ ජීවිතයෙන් සමුගැනීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක ආදී කොට ඇති මේ ජරා මරණ ආදී දුක එබඳු පළඟැටියෙකුට උරුමද? අන්න ඒ නිවැරදි දැක්මට එනකොටම අපට කිසි සැකයක් නැහැ පළඟැටියා මේ කියන දුකෙන්, වැරදි දැක්ම නිසා උපන් දුකෙන් මිදිලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කළේ මේ දහම. පළඟැටියෙකු පහන් දැල්ල දකින්නේ යම්සේද ඔබටත් මටත් පංච උපාදානස්කන්ධය පේන්නේ මවෙක්, පියෙක්, දුවෙක්, පුතෙක්, සෙනෙහබර බිරිඳක්, ස්වාමියෙක් හැටියට, සහෝදරයෙක්, සහෝදරියක් හැටියට. පංච උපාදානස්කන්ධය දුකක් හැටියට දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ඔබටත් මටත් පේන්නේ සොඳුරු බවකින්. මේ සොඳුරු බවින් පංච උපාදානස්කන්ධය යම්තාක් දකීද පහන් දැල්ල සොඳුරු බවකින් දකින පළඟැටියාසේ. පහන් දැල්ල සොඳුරු බවකින් දකින පළඟැටියාට යම්තාක් දැවීමේ, පිලිස්සීමේ දුකට උරුමකම් කියන්න වේද, එසේම මේ පංච උපාදානස්කන්ධය සොඳුරු බවකින් දකින තාක්කල් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන්
කිසි කලක මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබටත් මටත් මේ ඉතුරු වෙච්ච පුංචි විනාඩිය තුල අදිස්ථානයක් එකතු කරගන්න හිතට අපිත් එහෙනම් මේ පළඟටි දර්ශනයකින්ද මේ ජීවිතය ගෙවන්නේ. අපිත් වැරදි දැක්මකින්ද මේ ලෝකයේ දිහා බලලා තියෙන්නේ. පළඟටිය කුසේ දකින මේ ලෝකය අපිත් නිවැරදිව දකින්නට උත්සාහවත් වෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යේකේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේ පංච උපාදානස්කන්ධේ එවං පංච උපාදානස්කන්ධේ චතුපරිවත්තං සතර ආකාරයකින් මේ පංච උපාදානස්කන්ධය ඒ ස්කන්ධයන් සතර ආකාරයකින් මනාකොට නුවණින් අවබෝධ කරගත්ත නිසයි මම සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ. ඒ වගේම යේකේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා සෝ සුපටිපන්නා තේ සුපටිපන්නා ජේ පටිපන්නා තේ මස්මින් ධම්ම විනේ ගාදන්ති. මෙන්න මේ ධර්ම විනේ පිහිටිය කෙනෙක් ස්ථාවර භාවයට පත් වූ කෙනෙකු බවට පත් වෙනවා. අපි පංච උපාදානස්කන්ධය කියන වචනය විමසන්න පටන් ගත්තොත් ඒ ටික දැනගත්ත දවසට තමයි අපට ඒ ස්ථාවරව සුපටිපන්න ඍජු ප්‍රතිපදාවට පිවිසෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපටත් පළඟටියට පේන දර්ශනයෙන් මේ ලෝකයේ පෙනෙන්නේ. ඒ නිසා කොහොමද නිවැරදිව දකින්නේ? කොහොමද නිවැරදිව දකින ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා මේ ඉතිරි ජීවිත කාලය තුල සොයන්න විමසන්න ඔබේ විමර්ශන බුද්ධිය අවදි කරගන්න ඒ සඳහා ප්‍රමාද නොවන්න තව ඉතුරු වෙලා තියෙන ස්වල්ප කාලයයි. ඒ කාලය තුල ඒ පළඟටි දර්ශනයෙන් මිදිලා ලෞතුරු දර්ශනයෙන් ලොව දකිමින් අර පළඟටියා නිවැරදි දැක්මට එනකොටම දුකින් මිදෙනවා වගේ අපටත් පුළුවන්කම තියෙනවා දුක පිරිසිඳ දකිනවා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකිනවා. ඒ ඇත්ත පිරිසිඳ දැකපු දවස පහන් දැල්ලේ ඇත්ත දැක්කා වගේ. ඒක දකිනකොටම පළඟටියා දැවීමෙන් පිලිස්සීමෙන් මිදුණා වගේ ඔබටත් ජරා මරණ ශෝක පරිදේව දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ බඳු දුකකින් මේ ජීවිතය තුලම මිදෙන්නට ඔබට මේ මඟ පෙන්වීම මේ අනුශාසනාවද ඒ නිවනට පමුණුවන ස්වර්ණමය ద్వාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ මොහොතේ අපි සිද්ධ කරගත්ත මේ උතුම් පින්කම මතු දිනක බුදු වෙලවක් සනසනාරේ මෛත්‍රී නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති සියලු දිව්‍ය රාජ සමූහයාට මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් අපේ විශේෂ අරමුණ බලාපොරොත්තු වන හෙක්ටර් කොබ්බෑ කඩුව ගරු අමාත්‍යතුමන් වියලි මණ්ඩලයේ ප්‍රධාන ප්‍රථම සභාපති ධූරයේ හෙබ වූ එම්.ජේ. පෙරේරා මැතිතුමන් ඒ වගේම W. විමල් මෙන්ඩිස් ප්‍රථම සාමාන්‍ය අධිකාරීතුමන් පිරිස් පරිපාලක කේ.වී. කුලරත්න මැතිතුමන් ආදී කොට ඇති එදා ආරම්භ කළ මොහොතේ පටන් මේ දැන් මේ මොහොත දක්වා මිය ගිය අපේ සහෘද යම් තාක් ඥාති පිරිස් ඇතනම් හිතවතුන් නැත්නම් ඒ හැම දෙනාම
මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් ඒ ඇත්තන්ගේ සසර ජීවිත සුවපත් වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව උතුම් ලෞතුරු සුවයෙන්ම සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම උදාර සේවයක් මේ රටට වී අලෙවි මණ්ඩලයට සිද්ධ කොට දැනට විශ්‍රාමිකව වාසය කරන ඔබ හැම දිනාටමත් ඔබේ පවුල්වල සමාජික සමාජිකාවන් හැම දිනාටත් වර්තමානයේ වී අලෙවි මණ්ඩලයේ සේවයේ නියුතු සෑම සියලු දෙනාටත් මේ පුණ්‍ය බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනයේ සැනසෙල්ල ළඟා වේවා. අපල උපද්‍රව කරදර බාධක කා චිත්ත පීඩාවන් මගහැරේවා. දූ දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාගේම අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධ වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණේවා. දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට ඔබ හැම දිනාටම මේ පින්කම ඒකාන්තයෙන් හේතු වාසනා පාරමී වේවා. ඒ වගේම දැනට වී අලෙවි මණ්ඩලයේ සේවය කොට රෝගාබාධයන්ට මුහුණ දෙමින් ජීවිත ගෙවන යම් පිරිසක් ඇතනම් ඔබේ පවුල්වල යම් යම් රෝග පීඩාවන් වලින් යුක්ත යම් පවුලේ සමාජිකයන් ඇත්තන් ඒ සෑම සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සූවිසි අනන්ත ගුණ බලයෙන් කරගත් කුසල බලයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අනන්ත ආශිර්වාදයෙන් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ වන පිළියන්දල වැවල සද්ධර්මාලෝක ධර්මනිකේතනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අප ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව සමගින් ධර්මානුශාසනාවෙන් අප මේ ආකාරයට සමුගන්නවා. ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි.